අයිබෝන් දුවේ පුතේ අද මම ඔයාලට අරගෙන ආව පාඩම තමයි අට ශ්‍රේණියේ 9 වන පාඩම අවුරුදු සිහිනය. අවුරුදු සිහිනය පාඩම කුමන වර්ගයකට අයත්ද කියලා කතා කරලා බැලුවොත් එම අවුරුදු සිහිනය කියන පාඩම කෙටි කතාවක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අද කතා කරන්න යන්නේ කෙටි කතාවක ලක්ෂණ. කෙටි කතාව කියන්නේ මොනවද? කෙටි කතා අපිට උදාහරණ විදිහට ගන්න තියෙන්නේ මොනවද? මේ වගේ අඩංගු වෙලා තියෙන්නේ මොනවද? මෙන්න මේ කාරණා ගැන. ඒ කාරණා ගැන කතා කරන්න අපිට අට ශ්‍රේණියේ විෂය නිර්දේශයට දාලා තියෙන පාඩම තමයි අවුරුදු සිහිනය කියන පාඩම. අපි මේ පාඩමේ කියවගෙන යන්න කලින් බලමු කෙටි කතාවක් කියන්නේ මොකක්ද? ඒකේ ලක්ෂණ මොනවද? ඒකේ අන්තර්ගත වෙලා තියෙන දේවල් මොනවද? ඒ වගේම මේ අවුරුදු සිහිනේ පාඩමට පාදක වෙලා තියෙන ඒ කතන්දරේ නිර්මාතෘ කවුද? එයාගේ නිර්මාණ මොනවද? එයා මොන වගේ කෙනෙක්ද කියන කරුණු කාරණා ගැන. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු කෙටි කතාවක් කියන්නේ මොකක්ද කියලා. කෙටි කතාව කියන එක මම මෙන්න මෙහෙම විස්තර කරනවා. එක් ප්‍රධාන සිද්ධියක් මූලික කරගෙන ප්‍රධාන චරිත එකක් හෝ දෙකක් දක්නට ලැබෙන ඒ ප්‍රධාන සිද්ධිය සහ ප්‍රධාන චරිතය වටා සිසු සිද්ධීන් සහ චරිත දම්වැලක පුරුක් වගේ එකට සම්බන්ධ වෙලා තියෙන භාෂාව ඊටාම රසවත් නිර්මාණශීලීව පාඨකයාව අපූර්ව ලෝකයකට නැත්නම් චිත්‍රූප ජනනය කරන තමන්ගේ දැස් ඉදිරියේම ජවනිකාව මැවෙන ආකාරයට නිර්මාණශීලීව බිහිවන කතන්දරයකට අපි කියනවා කෙටි කතාවක් කියලා. මොකද්ද කෙටි කතාව සහ නව කතාව අතර වෙනස? අපි දැන් මේ කතන්දර දෙක ගැනම දන්නවා. අපි දැන් මේ කතන්දර දෙක ගැනම දැනගෙන ඉන්න ඕන ඒ වෙනස දැනගන්න නම්. මම මෙන්න මෙහෙම කියනවා. නව කතාවක් කියලා කියන්නේ පුද්ගලයන් කිහිප දෙනෙක් වටා ගෙතුණු දීර්ඝ කාලයක් තිස්සේ විකාශනය කෙරෙන නැත්නම් දිගහැරෙන කතන්දරයකට. අපි දන්නව නව කතාවල අපි පොඩි කාලේ කියවලා තියෙනවා මඩොල් දුව, අඹ යහළුවෝ. මෙන්න මේ වගේ කතන්දර ඔයගොල්ලන්ට පුරුදු කතන්දර. මම මේ කිව්වේ ඔයගොල්ලෝ කියවලා තියෙන කතන්දර දෙකක් ගැන, නව කතා දෙකක් ගැන. නමුත් කෙටි කතාව ඒ නව කතාවට වඩා විශේෂ වෙන හේතුව තමයි දුවේ පුතේ මේ කෙටි කතාව දැන් අපි අවුරුදු සිහිනේ පාඩම කියවගෙන යනකොට ඔයගොල්ලන්ට තේරෙයි ඒ කෙටි කතාවේ තියෙන එක ප්‍රබල සිද්ධියක් විතරයි. සහ ප්‍රබල සිද්ධියට ගැළපෙන විදිහට ඒ සිද්ධිය පුරාවටම දිවෙන විදිහට ප්‍රධාන චරිතයක් හෝ දෙකක් දක්නට ලැබෙනවා. ඒ තියෙන සෙසු චරිත ටික ඒ ප්‍රධාන සිද්ධිය සහ ප්‍රධාන චරිතය එක දෙක ඒ චරිත දෙක හෝ එකක් හෝ දෙක ඒ වටා නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මම මුලින් කිව්වා වගේ චිත්‍රූප ජනනය කරන විදිහට භාෂාව රසවත් යොදාගෙන තියෙනවා. හොඳයි. ඔන්න දැන් එතකොට කෙටි කතාව කියන එක ගැන ඔයගොල්ලෝ දන්නවා. කෙටි කතාවක් කියලා කියන්නේ මොකක්ද? ඔන්න මම ආයි පැහැදිලි කරනවා ඊටාම සරලව. කෙටි කතාවක් කියලා කියන්නේ එක් ප්‍රබල සිද්ධියක් මූලික කරගෙන ප්‍රධාන චරිතයක් හෝ දෙකක් වටා ගෙතුණු සෙසු සිද්ධීන් ඒ ප්‍රබල සිද්ධියට දම්වැලක පුරුක්සේ සම්බන්ධ වෙලා තියෙන ඊටාම රසවත් භාෂාව චිත්‍රූප ජනනය කරන ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙන කතන්දරය තමයි කෙටි කතාව. අවුරුදු සිහිනේ පාඩමේ එන කෙටි කතාව කවුද නිර්මාණය කළේ? අපි කවුරුත් දන්නවා අදටත් අපේ සාහිත්‍ය පෝෂණය කරන්න අපිට ඉතිරි වෙලා තියෙන සම්පත් 14 අතරින් කෙනෙක් තමයි ගුණදාස අමරසේකර මහතා. කෙටි කතා මේ කතාවේ නිර්මාණකරු තමයි ගුණදාස අමරසේකර මහතා. කවුද මේ ගුණදාස අමරසේකර මහතා කියන්නේ?
ගුණදාස අමරසේකර ශූරීන් මුලින්ම වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙක්. මෙතුමා උප්පත්තිය ලැබලා තියෙන්නේ 1929 නොවැම්බර් 12. ගාල්ල යටල මත්තේ තමා උප්පත්තිය ලැබලා තියෙන්නේ. මෙතුමා තාම ජීවත් වෙනවා. මම ඒකයි කිව්වේ අපිට ලැබිලා තියෙන සාහිත්‍ය පෝෂණය කරන්න අපිට දායාද වුණු සම්පත් අතරින් ඒ සම්පත් 14 අතරින් ඊටාම වටින ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් තමයි ගුණදාස අමරසේකර ශූරීන්. එතුමා 91 වන විය පසු කරමින් ඉන්නවා මේ වර්තමානය වන විට. මෙතුමා ඉගෙනගෙන තියෙනවා නාලන්ද විද්‍යාලයෙන් පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය දක්වා ඉගෙන ගත්ත ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්. මෙතුමාගේ වෘත්තීය දන්ත වෛද්‍යවරයෙක් වුණාට මෙතුමා වැඩිපුරම ජනප්‍රියත්වයට නැත්නම් ප්‍රසිද්ධත්වයට පත් උනේ පොත් ලිවීම හරහා. අපි ඊළඟට කතා කරමු මෙතුමාගේ පොත් මොනවද, මෙතුමා ලියලා තියෙන කාව්‍ය සංග්‍රහ මොනවද කියන කාරණා ගැන. මොනවද ගුණදාස අමරසේකර ශූරීන්ගේ පොත්? එතුමා ලිව්ව පොත් මොනවද? මෙන්න මේ මගේ ගොඩාක් පොත් සංඛ්‍යාවක් ලියලා තියෙනවා. මොනවද ඒවා? භාව ගීත, අමල් බිසෝ, උයනක හිඳ ලියූ කවි, අසක්දා කව, මතක වත, ආවර්ජනා, මෙන්න මේ වගේ කාව්‍ය සංග්‍රහ මෙතුමාටින් නිර්මාණය වෙච්ච ඒවා. ඒ වගේම යලි උපන්නෙමි, දෙපා නොලද්දෝ, ගන්ධබ්බ අපදානය, කතා පහක්, ඔයගේ ගොඩක් මේ කෙටි කතා සංග්‍රහ තියෙනවා. අන්න ඒ වගේ කෙටි කතා සංග්‍රහ මෙතුමා විසින් සම්පාදිත වෙලා තියෙනවා. ඒ අතරින් අවුරුදු සීනේ පාඩමට පාදක වෙලා තියෙන රතු රෝස මල කියන කෙටි කතා සංග්‍රහයෙන් උපුටගත්ත කෙටි කතාව. හොඳයි. දැන් අපි ඊළඟට බලමු පාඩමට යන්න කලින් පාඩම කියවගෙන යනකොට ඔයගලන්ට ඉතාම පැහැදිලිව කරන්න පුළුවන්. හැබැයි ඔයගලන්ගේ නිපුණතාවය නැත්නම් ඔයගලන්ගේ විෂය නිර්දේශයෙන් බලාපොරොත්තු වෙන දේ තමයි මේ කෙටි කතාවක් හඳුනා ගන්න, කෙටි කතාවක ලක්ෂණ හඳුනා ගන්න, කෙටි කතාවන් නිර්මාණය කරන විදිහ ගැන ඉගෙන ගන්න. ඒ ටික ඔයගලන්ට පාඩම කියෙව්වටම විතරක් ලැබෙන්නේ නැහැ. ඒකට තමයි ගුරුවරයෙක්ගේ අවශ්‍යතාවය අපට ඕන වෙන්නේ. මග පෙන්වීම ඕන වෙන්නේ. ඒ නිසා අපි ඊළඟට බලමු පාඩමට යන්න කලින් මොකක්ද කෙටි කතාවක ලක්ෂණ වෙන්නේ? ඒ කෙටි කතාවට අපි කියවන මේ කෙටි කතාවේ ඔය කියන ලක්ෂණ ටික තියෙනවද කියලා අපි උදාහරණත් එක්ක කතා කරලා බලමු. කෙටි කතාවක ලක්ෂණ. මොනවද කෙටි කතාවක ලක්ෂණ වෙන්නේ? කෙටි කතාවක ලක්ෂණ වල මම එකින් එක පැහැදිලි කරලා යන්නම් ලියන ගමන්ම ප්‍රබල සිද්ධියක් තියෙන්න ඕන. ප්‍රබල සිද්ධියක් කෙටි කතාවට සම්බන්ධ වෙලා තියෙන්න ඕන. මේ සිද්ධිය, මේ ප්‍රබල සිද්ධිය ඒ කෙටි කතාවේ තියෙන සෙසු සිද්ධිත් සමග සම්බන්ධතාවයක් තියෙන්න ඕන. මේ ප්‍රබල සිද්ධිය වටා අනිත් සිදුවීම් ටික හොඳ සම්බන්ධතාවයක් සහිතව ගොඩනැගිලා තියෙන්න ඕන. ඒ කියන්නේ අවස්ථා සිද්ධිවල සම්බන්ධයක් තියෙන්න ඕන. අවස්ථා හා සිද්ධිවල සම්බන්ධතාවය. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? මම මේව පැහැදිලි කරන්නම් පාඩම කියවනකොට
මොකද්ද මේ ප්‍රබල සිද්ධියක් කියලා කියන්නේ? ප්‍රබල සිද්ධිය කොහොමද සෙසු සිද්ධීන් සමග සම්බන්ධතාවයෙන් ගොඩනැගිලා දිගටම කතාව පුරාම විකාශනය වෙන්නේ කියන එක මම කියන්නම් පාඩම අපි කියවගෙන යනකොට. ඊට පස්සේ එක් ප්‍රධාන චරිතයක් දෙකක් දක්නට ලැබෙනවා. මේ කෙටි කතාවක ගොඩාක් චරිත දක්නට ලැබෙන්නේ නැහැ. ප්‍රධාන එක චරිතයක් හෝ දෙකක් තමයි දක්නට ලැබෙන්නේ. ප්‍රධාන චරිත සීමිතයි. ප්‍රධාන චරිත තියෙන්නේ එකක් හෝ දෙකක්. හරි. ඊළඟට සීමිත කාලයකදී ඉතා සීමිත කාලයකදී සිදුවීම් කිහිපයක් දක්නට ලැබෙනවා. සීමිත කාලයකදී සිදුවීම් කිහිපයක් පමණක් දැක්වෙනවා. ඊළඟ ප්‍රධාන දේ තමයි ප්‍රධාන සිදුවීම් සහ අවස්ථා චිත්‍රූප ජනනය කරන විදිහට පාඨකයාගේ දැස් ඉදිරිපිට මැවෙන විදිහට භාෂාව හැසිරවීම. ප්‍රධානයි යන්නේ එක භාෂාව නිර්මාණශීලීව හැසිරවීම. නිර්මාණශීලී භාෂාව. මේක චිත්‍රූප ජනනය වන විදිහට කළ යුතුයි. සාර්ථක කෙටි කතාවක් බිහි වෙන්නේ මෙන්න මේ භාෂාව තුලින්. කියවන පාඨකයා තුල මෙතනින් කුමක් ඉස්සරහට වේද? මෙතනින් කුමක් වේද කියලා ඊළඟට මොකද්ද වෙන්නේ කියන කුතුහලය හිතේ ඇති වෙන විදිහට නිර්මාණකරුවා නැත්නම් කෙටි කතාකරුවා තමන්ගේ භාෂාව නිර්මාණශීලීව පාවිච්චි කරන්න ඕන. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා කෙටි කතාවේ සාර්ථකත්වයට. මොනතරම් සිද්ධීන් තිබුණත් මොනතරම් ප්‍රබල වුණත් ඒ සිද්ධිය භාෂාව හැසිරවීමට නොහැකි නම් මේ කෙටි කතාකරුවාට ඒ නිර්මාණය සාර්ථක නිර්මාණයක් වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම අපට චිත්‍රූපම වෙනවා ආකාරයට අපේ ඉදිරිපිට චිත්‍රපටියක ආකාරයට ඒ දර්ශන මැවෙන විදිහට භාෂාව පාවිච්චි කරන්න සාර්ථක කෙටි කතාකරුවෙකුට හැකියාව තිබිය යුතුමයි. එතනදී පාඨකයාගේ හිතේ දුක්ඛ, සතුට, උපහාසය, ඒ වගේම පිළිකුල, අනුකම්පාව මේ හැම භාවයක්ම අපේ සිතේ ඇතිවන ආකාරයට ඕන මේ භාෂාව පාවිච්චි කරන්න. අනේ එහෙම කරන නිර්මාණයක් තමයි ඊටම සාර්ථක නිර්මාණයක් බවට පත්වන්නේ. ඒ වගේම ප්‍රධාන සිද්ධියක් විතරයි තියෙන්නේ කියලා මම කිව්වනේ. ප්‍රධාන සිද්ධිය වටා සෙසු සිද්ධීන් සම්බන්ධ වෙලා ප්‍රධාන චරිතයක් හෝ දෙකක් වටා ඊටාත්ම කෙටි කාලයකින් සිදුවීම් කිහිපයක් එකතුවක් ඊටාත්ම කෙටි කාලයකින් නිර්මාණය වන විදිහට මේ කෙටි කතාව නිර්මාණය වෙන්න ඕන. ඒ වගේම අනවශ්‍ය සිද්ධි, අනවශ්‍ය චරිත කෙටි කතාවේ නැහැ. ඒ තියෙන හැම චරිතයක්ම කෙටි කතාව පුළුල් කෙටි කතාව පුරාවටම ප්‍රධානම දිවෙන චරිත විය යුතුයි. එහෙනම් අනවශ්‍ය චරිත මෙන්න මේ කරුණු කාරණා ටික තියෙන්න ඕන කෙටි කතාවක සාර්ථකත්වයට. මෙන්න මේ කරුණු කාරණා වලින් උපයුක්ත වෙච්ච කෙටි කතාවක් තමයි ඊටමත් සාර්ථක කෙටි කතාවක් වෙන්නේ. අන්න එහෙම නිර්මාණය වෙච්ච කෙටි කතාවක් තමයි ඔයාලගේ අවුරුදු සිහිනය කියලා පාඩමට යොමු කරලා තියෙන්නේ. එතකොට කවුද අවුරුදු සිහිනය කෙටි කතාවේ නිර්මාණකරු? රතු රෝස මල කියන කෙටි කතා සංග්‍රහයෙන් උපුටාගත්ත කෙටි කතාවක් අවුරුදු සිහිනය නිර්මාණකරු තමයි ප්‍රවීණ ලේඛකයෙක් වන අදටත් ජීවතුන් අතර සිටිමින් සාහිත්‍යයට සේවාවක් කරන ගුණදාස අමරසේකර මහතා. හොඳයි. අපි දැන් කියවමු බලන්න කෙටි කතාව. දැන් ඔයාලත් මාත් එක්කම මෙහෙම පොත බලන ගමන්ම උත්සාහ කරන්න බලන්න මෙන්න මේ කෙටි කතාව කඩංගු වෙන්න ඕන ලක්ෂණ ටික මේ කෙටි කතාවේ තියෙනවද? මොනවද ඒ අවස්ථා, ඒ සිද්ධි මොනවද කියන කාරණා ගැන මමත් ඔන්න උදාහරණ සහිතව පැහැදිලි කරමින් කෙටි කතාව කියවගෙන යන්න. නව හැවිරිදි පියසේන ස්තෝප්පුවෙහි උළුවස්සට හේතු වී බලා සිටියේය. වේලාව 4:00ට පමණ ඇත. පියසේන හිස උස් කරමින් යලිත් වීදිය දෙස බලන්නට විය. පාරෙහි බොහෝ දෙනෙක් කතා කරමින් ඒ මේ අත ගමන් කරමින් සිටියහ. ඔහු ඔවුන්ගේ හිස්වලට උඩින් ඈත වංගුව දෙස බැලුවේය.
ඔහු කීපවරක් ඇඟිලි තුඩු අගින් නැගී සිට එදෙස බැලීය. බොහෝ වේලා මෙසේ බලා සිටීම නිසා දැන් ඔහුගේ බෙල්ල රිදේ. ඇස්ද මදක් කකියයි. එහෙත් තවම කිසිවෙක් පෙනෙන්නට නොමැත. ඔහු යලිත් කනුවට හේතු වී බලා සිටින්නට විය. ඔන්න තියෙනවා ප්‍රබල සිද්ධිය. මොකද්ද මේ සිද්ධිය? පොඩි ළමයි කවුරු හරි කෙනෙක් කෙනකම් මග බලාගෙන ඉන්නවා. දැන් අපිට මේ කියවනකොටම උළුවස්සට හේතු වෙලා, ස්තෝප්පුවට වෙලා, ඇස් රිදෙනකම් බෙල්ල දික් කර කර බලන පොඩි ළමයිගේ චරිතය, පොඩි ළමයිගේ ස්වරූපය අපිට මැවෙනවා. අන්න කෙටි කතා කරුවා භාෂාව නිර්මාණශීලීව යොදාගෙන තියෙනව චිත්ත රූප ජනනය කරන්න. පැහැදිලිව තේරෙනව නේද එතකොට? හොඳයි. ඔන්න බලන්න ඊළඟට දැන් මේ ප්‍රබල සිද්ධිය සෙසු සිද්ධීන් සමග සම්බන්ධ වෙන ආකාරය. අම්මා අද එන බව ඔහුට හොඳටම විශ්වාසය. තව අවුරුද්දට ඇත්තේ එක් දවසකි. දැනට දින 3කට පෙර ඔහු අම්මාට එන ලෙස කියා ලියුමක් කැරියේය. එය ලියන ලද්දේ කුස්සියේ අම්මා විසිනි. එදින රාත්‍රියේ සියලු දෙනාම නිදාගත් විට ඔහු ඈට කියා කුප්පි ලාම්පුවක එළියෙන්නේ ලිව්වේය. අනේ අම්මේ කොහොම හරි එන්න. මං එනකම් ඔන්චිල්ලාව බඳින්න එපා. ලියුමෙහි අන්තිමට ලියන ලෙසද ඔහු ඈට කීවේය. එබැවින් අම්මා තමා ගෙදර එක්ක යෑමට එනු නියතය. ඒ ඇරත් ඔහු එදා ගෙදරින් පිට වී එන විටද තමා අවුරුද්දට එක්ක යෑමට එන බවට අම්මා පොරොන්දු වූවාය. ගෙදරින් එනු පිණිස පිට වූ විට තමා හැඬූ සැටිද ඔහුට මතකය. ඔහු අම්මාගේ ඇඟෙහි එල්ලී යා නොහැකි බව කියමින් හැඬුවේය. එවිට අම්මා ඔහුගේ ඔළුව අත ගා යන්න පුතා මං උඹ අවුරුද්දට එක්ක එනවා ඊ කීවාය. අම්මා ඔහු කාර්යයට ගොඩ නැගුණු විට ඔහුගේ හිස අල්ලා සිම්බාය. අනේ බලා ගන්න හොඳ හැටි ඊ ඈ කීවේ හඬමින් බව ඔහුට මතකය. ඔන්න අර ප්‍රබල දැන් මූලික වෙන සිද්ධියට ඔන්න සෙසු සිදුවීම් පහුගිය දවස්වල පහුගිය කාල වකවානුව නැත්තම් අතීතයේ සිදුවෙච්ච සිදුවීම් ඔන්න සම්බන්ධ කරනවා කෙටි කතා කරුවා ටික ටික. දැන් අපිට මුලින්ම කෙනෙක් උපේක්ෂාවෙන් තව කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන එක භාෂාවෙන් තේරුණා. අපිට චිත්ත රූප මැවුණා. ඒ කිව්ව දේවල් වලින් බෙල්ල රිදෙනකන් ඇස් රිදෙනකන් පාර දිහා වංගුව දිහා බලන් හිටියයි කියලා. ඔන්න දැන් ඒ කෙනා කවුද කියන එක කියවෙනවා මේ පොඩි දරුවා බලන් ඉන්නවා අම්මා එනකන්. තාම හරි හැටිම පැහැදිලි නෑ මොකද්ද මේ වෙන්න යන්නේ කියන එක. දැන් අපිට ආසයි දැනගන්න අන්න කුතුහලය. ආසයි ඊළඟට මොකද්ද වෙන්නේ කියලා දැනගන්න. ඇයි මෙයා මේ ගෙදරින් ආවේ? ඇයි මෙයා වෙනම ගෙදරක ඉන්නේ? මෙයා ඉන්න ගෙදර කොහෙද? ඇයි මෙයා අවුරුද්දට එකයි යන්න එනකම් බලන් ඉන්නේ? ඔන්න අපිට ඇතිවෙන කුතුහල ජනක දේවල්. ඉතින් අන්න කෙටි කතා කරුවා එතකොට මේ කුතුහලය ඊටම හොඳින් භාෂාව හරහා මේ පාඨකයාට දැනවීමට උත්සාහ අරන් තියෙනවා. අම්මා මං එක්ක යන්න එනවාය කියලා පොරොන්දු වුණා. දැන් ළඟම එනවා ඇතැයි යලිත් පාර දෙස බලන්නට පියසේනට සිටින. ඈත කිසිවෙකු වංගුවෙන් හැරෙන දුටු පියසේන යලිත් ඇඟිලි තුඩින් ඉස්සීය. එහෙත් කිසිවෙක් හඬ නගා තමාට කතා කළේය. පියසේන කො මෙහාට ඇවිල්ලා මේ කතුර නෝන මහත්තයාට ගිහින් දීපන්. ඔන්න ඒ දෙබසත් එක්ක අර පියසේනගේ මනෝලෝකය නැත්නම් මෙයා කල්පනා කරමින් හිතමින් හිටිය ටික ඔන්න නැවතෙනවා. ඒ කියන්නේ මෙච්චර වෙලා මේ පියසේන කියන පුංචි දරුවා සිතන දේ තමා මේ පාඨකයාට එත්තු ගන්නවන්න කෙටි කතා කරුවා උත්සාහ අරන් තියෙන්නේ. වහා දිව ගොසේගෙන උත් ස්වාමි දුවට දුන්න ඔහු යලිත් ස්තෝප්පුවට දුවාවේය. වංගුවෙන් හැරුණු තැනැත්තා එවිට පෙනෙන්නට නොසිටියේය. ඒ අම්මා විය යුතුයයි ඔහුට සිටින. අම්මාට අමතක වී ගේ පිටමංකොට යන්නට ඇත. ගේ පිටමංකොට කියලා කියන්නේ ගේ පහු කරගෙන යනවා කියලා කියන එක. ඔහු වහා ගේට්ටුව වෙත දුව ගොස් පාරෙන් අනිත් පැත්ත දෙස බැලුවේය. එහෙත් එහි ගියේ අම්මා නොව වෙනත් ගැහැණියකි. ඔන්න බලාපොරොත්තු කඩවීම. ඒ අර දුක දැන් පාඨකයාට කියවන කෙනාටත් අනුකම්පාවක් ඇති වෙනවා මේ පුංචි දරුවා ගැන. අන්න සාර්ථක කෙටි කතාවක ලක්ෂණේවා. ඔහු යලිත් උළුවස් අසලට පැමිණ වීදිය දෙස බලන්නට විය. ස්තෝප්පුවේහි වැටී තිබුණු හිරු එළියද දැන් ක්‍රමයෙන් මැකීගෙන යයි. කාලය ඉක්මවාගෙන යනවා කියන එක හඟවනවා කෙටි කතා කරු. ඊට සූක්ෂම විදිහට භාෂාව හසුරවමින්. ඔහු දැන් මෙසේ බලා සිටින්නට වී පැය දෙකකටත් ආසන්නව ඇත. අම්මා මෙතරම් ප්‍රමාද වෙති ඔහු නොසිතුවේය.
ඔහු ඇති බලාපොරොත්තු වූයේ උදයෙහිය. දැන් මේ පුංචි දරුවා ගොඩක් වෙලා කියන්නේ මේ අපේක්ෂා සහගතව බලාගෙන ඉන්නවා. තව හැන්දෑවීමට ඇත්තේද ටික වේලාවකි. ඔහු යලිත් ඇඟිලි තුඩින් නැගී පාර දෙස බලා සිටින්නට විය. යලිත් දෙතුන් වරක් වංගුව දෙස බලා සිටි ඔහු දොර කණුවට හේතු වී කල්පනා කරන්නට විය. අම්මා මෙතරම් ප්‍රමාද වන්නේ කුමක් නිසාදයි ඔහුට කිව නොහැක. අම්මා ගෙදරින් උදේවරුෙන් නොඅනුමානවම පිටත් වන්නට ඇත. මොහොතකින් ඔහුගේ සිතෙහි ගෙදර ඌ ගොළු මල්ලි නංගී සමග එලිපත්ත උඩ වාඩි වී සෙල්ලම් කරනු ඇත. ගොළු මල්ලි බඩගිනි වී හඬන සැටිද ඔහුට සිහි විය. මල්ලිගේ ගොළුකම අපලේ ගෙවුණු පසු හොඳ වෙති අම්මා නොඑක් වර කී සැටිද ඔහුට මතක් විය. ගෙදරින් පිටත් වූ අම්මා මෙතරම් වේලා නාවේ ඇයි? ඔහු ශෝකයෙන් යලිත් පාර දෙස බැලීය. මෙන්න මෙතෙන්දී තවත් සිද්ධියක් සම්බන්ධ කරගන්නවා මේ ප්‍රබල සිද්ධියට මේ පියසේන දරුවාගේ ගමේ ගෙදර. ඒ ගෙදර පරිසරය පොඩ්ඩක් ඔන්න මවලා දෙනවා. මේ පුංචි චරිත මේ ප්‍රධාන චරිතයට සම්බන්ධ වෙන ආකාරය. දැන් මෙතන ඔයගලන්ට කියවගෙන යනකොට පැහැදිලි වෙනවා ප්‍රධාන චරිතය තමයි පියසේන කියලා කියන්නේ කියලා. දැනට සුමානයකට පමණ පෙර ඔහු කඩේ යන විට පාරේ ගිය ගැහණියක ලොරියක හැපී වැටෙනු ඔහු දැක්කේය. ඈ වැටුණුවාම මිනිස්සු ඒ වටා රැස්සූහ. ඇගේ හැට්ටේ ලෙයින් තෙත් වී ගියේය. ඈ මැරෙන්නට ඇතයි ඔහුට සිතුනේය. ඔහු ශෝකයෙන් බර වූ දෙනතින් යුතුව යලිත් වීදිය දෙස බැලීය. එහෙත් අම්මා පෙනෙන්නට නොමැති බව දකිත්ම ඔහුගේ ශෝකයේ මුළු සිතම වෙලමින් නැගී. අම්මා එන්නේ නැත්තේ මගේ ලියුම දැකලා. මම ලියුම ලිව්වේ නැත්නම් අද එන්නේ නැහැ. ශෝකය නිසා හැඬීමට එන්නක් මෙන් ඔහුට දැනින. ඔහු නිශ්චලව බියෙන් හා ශෝකයෙන් වෙලී ගිය හදවතින් යුතුව බලා සිටින්නට විය. ඔහුගේ මුහුණ ඉදිරියේ බොහෝ වේලාවක සිට කෝඳුරුවෝ කීප දෙනෙක් රුන් යයි කෙඳිරි ගාති. විශාල පින්තූර දෙකක් දෙපැත්තෙහි බඳින ලද බර කරත්තයක් ඉක්මනින් ගේ ඉදිරිපස පසු කරගෙන ගියේය. එහි ඇතුළෙහි ගසන ලද දවුලක් හෝ බෙරයක් වැනි කිසිවකින් නැගුණු නාදය වාතෙහි දුක් මුසු බව වැඩි කරමින් පැතිරුණේය. ඒ ඔහු තුල වූ ශෝකය හා මලානික භාවය වැඩි කරයි. කරත්තයෙන් නගන නාදයේ දුක් මුසු බව හා උත්සන්න කරමින් සෙමින් නැති වී යයි. ඔහු කල්පනා විරහිත වෙදෙස කන් යොමා සිටියේය. අන බලන්න ප්‍රධාන සිද්ධියේ චිත්ත වේග ප්‍රධාන සිදුවීමේ භාව නිරූපණය තාම සූක්ෂම විදිහට කෙටි කතා කරුවා නිර්මාණය කරලා තියෙනවා. දැන් ප්‍රධාන සිද්ධියේ ප්‍රධාන චරිතය තමා පියසේන පුංචි දරුවා. මෙයාගේ හිතේ කැකෑරෙන ශෝකය තනිකම ඉතා සූක්ෂම විදිහට පරිසරයත් එක්ක මුසු කරනවා. බර කරත්තයක දවුලක් ගහ යනකොට ඒ නැගෙන හඬ අර ඒ මල බෙරයක හඬට හා සමානව ඊටාම ශෝකයක් ජනිත වන ආකාරයට ඒ ජනිත වන ශෝකේ පාඨකයාටද ඒත්තු ගන්නන්න මේ කෙටි කතා කරුවා උත්සාහ කරගෙන තියෙනවා. ඊටාමත්ම සූක්ෂම විදියට ඒ පරිසරයේ සමග දෝංකාර දෙමින් පරිසරයේ නිහඬකමට ඒ පියසේනගේ හිතේ තිබුණ දුක් වේදනාව තනිකම එකතු වෙලා ඔන්න ඊටාම මූසල බව. නැත්නම් අපි කියනවා ඊටාම අසුබයි. නිකන් හරි පාළු ස්වරූපයක් නිර්මාණය කරන්න පරිසරය යොදාගෙන තියෙනවා. මේ පුංචි දරුවගේ හිතේ ඇතිවන ඒ සිතවිලි සමුදාය හා සම්බන්ධ කරමින්. අම්මට මොකක් වුණාද? ඔහුට එය තවත් ඉවසිය නොහැකිය. ඔහු වහා කුස්සිය වෙත දුවන්නට විය. ඔහු එහි වූ ගැහණිය සමග කතා කරන්නට විය. දැන් මේ පුංචි දරුවට හිතා ගන්න බැරි දේවල් ගොඩාක් තියෙනවා. මෙයා දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. මේ පුංචි සිතේ ඇතිවන හැඟීම් තමයි මේ කෙටි කතාවෙන් නිරූපණය කරන්නේ. ඉතින් දැන් මේ අම්මා එන පරක්කු නිසා අම්මට මොනවද එයාට නොඑක් දේවල් හිතෙනවා. පහුගිය දවසක ගැහණු කෙනෙක් මෙහෙම පාරේ යනකොට වාහනයකට හැපුණා. එයා මැරුණා වෙන්න පුළුවන්. එයා දැක්කා එයාගේ ඇඟම ලෙයින් තෙත් වෙලා යන මෙන්න මේ වගේ දේවල්. මෙයාට මේ වෙනවා. මෙයාට හිතෙනවා අම්මට එහෙම දෙයක් කළාද අම්මා පරක්කු වෙන්නේ. අන්නේ හිතන දේ අපිටත් අපි පියසේන වගේ වෙලා කියලා අපිට හිතෙන විදිහට නිර්මාණය කරන්න කෙටි කතා කරු සමත් වෙලා තියෙනවා. අන්න ඒවා තමයි කෙටි කතාවක දාන ලක්ෂණ වෙන්නේ. කාටවත් මොකවත් වුණොත් දැනගන්නේ කොහොමද?
ඔහු ඈගෙන් ඇසුවේ කිසියම් වැඩක නියුතු ඈ නැසුණාක් මෙන් සිටියාය. දැන් මේ පුංචි පුතා නැත්තම් පියසේන ගිහිල්ලා අහනවා කුස්සිය අම්මගෙන්. දැන් මේ මෙතන පරිසරය. දැන් මේ පියසේන වෙන කෙනෙක්ගේ ගෙදර මෙහෙ කාල සේවයට නැත්තම් වැඩට ගිහිල්ලා කියන එක ඔන්න දැන් ටික ටික ඒත්තු ගන්නන විදිහට දැන් ස්වාමි දුවට කතුර ගෙහෙන් දෙන්න කිව්වා. ඊට පස්සේ මේ කුස්සිය අම්මා උයනවා. ඔන්න දැන් මේ පරිසරය ගැන පුංචි හැඳින්වීමක් තමයි පාඨකයාට දෙන්න උත්සාහ කරන්නේ. කාටවත් මොකවත් වුණොත් දැනගන්නේ කොහොමද? ආයිත් පියසේන අහනවා. මොකද්ද? මට තේරෙන්නේ නැහැ. නැහැ. දැන් පාරේදී මට මොකවත් වුණොත් කුස්සියේ අම්මා දැනගන්නේ කොහොමද? පොලිසියෙන් දන්නවනේ ඒ ඉන්න තැනට. ඇගේ උත්තරය ඔහුගේ ප්‍රීතියට හේතුවක් විය. අර පුංචි පුතා නැත්තම් මේ පුංචි පියසේන හිතන් හිටියේ තමන්ගේ අම්මට මොනවා හරි වෙලා කියලා. එයාට නොයෙකුත් දේවල් මැවුණා. හිතුණා. දැන් බැරිම තැන ගිහිලා කුස්සිය අම්මගෙන් අහනවා කාටවත් මොකවත් වුණොත් දැනගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කියනවා පොලිසියෙන් කියනවා. එතකොට මෙයාට පුංචි සතුටක් ඇති වෙනවා. ඇයි තාම පොලිසියෙන් එහෙම මොකුත් කිව්වේ නෑ ඇවිල්ලා. එහෙනම් අම්මා හොඳට ඉන්නවා ඇති කියන අර පුංචි බලාපොරොත්තුවක් හිතේ ඇති වෙනවා. අපේ අම්මට මොකවත් වුණොත් දන්නවනවද? ඔව්. කවුරුන් දන්නවනවා. කාටත් එහෙමයි. ඔහුගේ ප්‍රශ්න වලට උත්තර දීමෙන් වෙහෙසටපත් ඈ කීවාය. ඉන්න ඔහුගේ සිත බලවත් ප්‍රීතියක් ඇතිවිය. මෙතෙක් පැවති සියලු දුක් මුසු හැඟීම් ඉන් අතුරුදන් විය. අම්මාට එහෙම මොකවත් වෙලා නම් මෙලහට දැනගන්න ඕනේ. පරක් වුණොත් දැන් ළඟ මෙනව ඇති. යලිත් ස්තෝප්පුවට දුවා ඔහුට සිටින. පියසේන මෙහෙවරෙන් දැන් නැති උළුවක් සෙල්ලිලා. හනිකවරෙන් ස්වාමි දුව හඬ නගා කියනු ඇසින. ඔහු වහා කාමරයට ගියේය. ඉඳා ඉක්මනට කඩේට ගිහිල්ලා නූල් රෝද දෙකක් අරගෙන වරෙන්. ඔබ සල්ලි හැම නැති කරගන්නව නෙවෙයි. මොකද්ද ගේන්න කිව්වේ? ඇයි යලිත් ඇසුවාය. නූල් රෝද දෙකක් සුදු ඒවා. ඔහු මුදලුත් රැගෙන පිටත් විය. ඔහු ඒ ගැන සතුටු විය. අම්මා දැන් ඔහුට මගදීම සමු විය හැකිය. ඒ ප්‍රධාන පුංචි චරිතයේ බලාපොරොත්තු එකින් එක පෙළගස්සන ආකාරය කෙටි කතා කරුවා. දැන් අපිට පැහැදිලි මේ පුංචි දරුවා පියසේන ඉන්නේ කෙනෙක්ගේ ගෙදර සේවයට ඒ ගෙදර අයගේ සේවය කළා දෙන්න කියන එක. ඉතින් ඔන්න මේ ස්වාමි දුව කියලා කියන්නේ ගෙදර අයිතිකාර තැනැත්තිය විය යුතුයි. අපිට එහෙම අනුමාන කරන්න පුළුවන්. එන දැන් නූල් රෝද දෙකක් අරගෙන ඉන්න කියලා කඩේ යන්න කිව්ව එක මෙයාට ගොඩාක් සතුටට හේතුවක් වුණා. මොකද පාරේදී මම්මා හමුවේ හැකි කියලා ප්‍රබලව අපේක්ෂා සහගත බව පිළිඹු කරනවා මේ භාෂාවෙන්. කොච්චර බලන් ඉන්නවද කියලා කොච්චර ආශාවෙන් බලන් ඉන්නවද කියන එක අපිට තේරෙනවා එතකොට. ඔහු පාර දෙපස නිතර බැලුවේය. අම්මා තව ටික දුරක් යත් මොහුට සමු වෙති ඔහුට සිතේ. වීදියේ දිගේ ගොස් කඩ වීදියට වැටුණු ඔහු වටපිට බැලුවේ නොයෙක් net දැහැ ගන්නා දෙයින් පිරී ගිය කඩ දෙසය. ඒ වායේ නොයෙක් වර්ණයෙන් ඉතා සිත් අද ගන්නා සුළු දේ තිබේ. දැන් එයා ගොඩාක් දේවල් දකිනවා මේ කඩමණ්ඩියට ගිය පසු. ඒ මොහොතකට එයාගේ බලාපොරොත්තුව වෙනස් කරන ආකාරය තමයි එකෙන් පැහැදිලි වෙන්නේ. දැන් මෙයා බලාපොරොත්තු සහගත වෙන්නේ අම්මා එයාව එක්කන් යන්න එනකන් ගමේ එක්කන් යන්න එනකන්. හැබැයි දැන් මෙයා මේ කඩේ තියෙන අර විචූරණ බඩු කියලා අපි කියන්නේ විචූරණ දේවල් දැක්ක ගම එයාගේ හිතේ තිබුණ අපේක්ෂාව ටිකකට අමතක වෙනවා. ස්වභාවික සංසිද්ධිය. අපේ ස්වභාවික මනෝභාවයන් ඊටාම සූක්ෂමව පිළිඹු කරනවා පාඨකයාට කෙටි කතා කරු. ඇතැම් කඩේක ඉදිරිපස හුලම් පුරවන ලද බැලුන් වලින් වසා තිබුණේය. එහි දිග නිල් පැහැති බැලුන්ද තම නොඑක් පැහැති බැලුන් දෙල්ලා තිබුණේය. දැන් මේ පුංචි දරුවට අම්මා ගැන අමතක වුණා වුන් එකපාරට. ඒක තමයි මේ කෙටි කතා කරු උත්සාහ කරන්නේ. කියන්නේ අපේ සැබෑ ස්වරූපේ අපිට යම්කිසි දෙයක් අමතක කරන්න පුළුවන් තා ප්‍රබල සිද්ධියකට. යම්කිසි දේවල් අමතක කරන්න පුළුවන් සිදුවීම් වලදී අපි අර අපේ අතීතයේ දේවල් අමතක වෙනවා. මේ පුංචි දරුවා ආසයි මේ බැලුන් වලට මේ සෙල්ලම් බඩු වලට යාට අම්මා එනවා කියන එක ටිකකට අමතක වුණා. අම්මා එනකන් ඉන්නේ කියන එක ටිකකට අමතක වෙනවා මේ ටික දැක්කහම. මිනිහෙක් ඉන්න එකක් පුරවමින් 710යි. මේ නෝන එකක් ගන්න 710යි. ඉඳ හිට මහ හඬින් කෑ ගැසුවේය. ඔහු වටේ ළමෝ කීප දෙනෙක් බලා සිටියහ.
පියසේන දෙහි වහා දිව ගියේය. ඒ කෙරෙහි යදී ගිය සිත් ඇතුව ඔහුට තමා පැමිණි පණිවිඩය ගැනද අම්මා ගැනද මොහොතකට අමතක විය. ඔන්න වෙච්ච දේ ගැන පැහැදිලි කරනවා පාඨකයාට කිටි කතා කරුවා. එහෙත් ඔහුට ඉන්න එකක්වත් ගත හැක්කේ කෙලෙසද? ඒ දෙස ටික වේලාවක් බලා සිටිය ඔහු යලිත් ගමන් අරඹන්නට විය. යාර 10ක් පමණ ගිය ඔහු හදිසියෙම නැවතුණේය. බිම සිට අඩි කිහිපයක් උසට පේලියට තබන ලද රතිඤ්ඤා පෙට්ටි ගොඩ දුටු ඔහුගේ දැස් විස්මයෙන් වෙලී ගියේය. බුදුම වුණා කියන එක. රතිඤ්ඤා පෙට්ටි කිහිපයක් බිම අතුරාද තිබුණේය. ඔහු ඒවා දෙස ඕනෑකමින් බලා සිටින්නට විය. රතිඤ්ඤා පෙට්ටියෙහි පිට වූ මහත ගැහැණියකගේ රූපය සිත් අදගත්තේ. එවැනි රතිඤ්ඤා පෙට්ටි තුනක් ගිය අවුරුද්දේ තමාට ලැබුණු සැටිද ඔහුට සිහි විය. මතකය ආවර්ජනය වෙනවා. ඔහුට නැඹුරු වී බිම තබා තිබෙන රතිඤ්ඤා පෙට්ටියක් අල්ලා බැලීමට සිටින. එහෙත් ඔහුගේ දෙස අත යවත්ම කඩේ ඇතුලේ වුණ අපුරු පෙනමුකිනුත් මිනිසෙක් කෑ ගැසුවේය. උඹ ළඟ සල්ලි තියනවද? නැහැ. ඔහු පස්සට වෙමින් සෙමින් කීවේය. එහෙනම් මේක ගන්න හැදුවේ? ඵලයන් යන්න. ඔහු ඉක්බිතිව රළු හඬින් මොර ගෑවේය. ඔන්න දැන් ආයි අර එයාගේ සිතවිලි ටික ඔක්කොම කඩන් වැටිලා ආයිත් අර ප්‍රධානම සිදුවීමට නැත්තම් ප්‍රධානවම හිතමින් හිටිය දෙයට ඔන්න ආයිත් සිත යොමු වෙනවා මේ සිද්ධියෙන් පස්සේ. ඔහු කී වචන ඇසුන පියසෙන් තුල ලැජ්ජාවක්ද කනගාටුවක්ද ඇති විය. ඔහු එතන නොසිට ඉවත් වී ගියේය. තාත්තා හිටියනම් මේ සැරෙත් අපිට රතිඤ්ඤා පෙට්ටි ගෙනල්ලා දෙනවා. ඔහු තමාටම කියාගත්තේය. අනුකම්පාව දුක පාඨකයාට ජනිත වෙන අවස්ථා ඒවා. තාත්තා මැරුණ සැටිද ඔහුට සිහි විය. තාත්තා මැරුණේ ඉස්පිරිතාලේය. ඔන්න එයාට ඒ ඇස්සේ අර පුංචි දරුවන්ගේ හිත හරිම මෘදුයි. ඒ මෘදුභාවය ඊටාම හොඳින් පාඨකයාට ඒත්තු ගන්නනවා මේ කතාවේ. තමා මෙසේ රතිඤ්ඤා පෙට්ටි දෙස බලා සිටින විට අම්මා පිටමං වී යන්නට තැය ඔහුට සිටින. ආපසු දිව ගිය ඔහු පාර මැදට ආපසු බැලීය. එහෙත් අම්මා හිපෙනෙන්නට නොවිය. අම්මා නොඇති ඔහු වරක සිටින. අම්මා නොපෙමිණිය හොත් තමා ගෙදර යන්නේ කෙසේද? ඔහුට හදිස්සියේ තමා පැමිණි කාරණය ගැනද සිහිවිය. ඔන්න එකපාරටමයි තමන් ආපු කාරණා මතක් වෙනවා. අර ඔක්කොම මනෝභාවයන් අමතක වෙලා. මනෝභාවයන් යටපත් කරගෙන. තමාට වහා එන ලෙස ස්වාමි දුව කීවාය. තමා පැමිණි දුර පමණ තව යෑමට තිබේ. ඔහු ඉක්මනින් ගමන් කරන්නට විය. සිතුවිලි වලින් පිරී ගිය ඔහුට අම්මා ගැනද තමා දකින දේවල් ගැනද තවක් නොයෙක් දේවල් ගැනද සිහි වෙයි. දැන් ගමෙන් හැමතැනම ඔන්චිල්ලා බැඳ ඇත. මෙවර ගෙදරත් ඔන්චිල්ලාවක් බඳින්නට ඇද්ද? එසේ බැඳා නම් මේ බඳින්නට ඇත්තේ අගල අද්දර කොස් ගහේ විය යුතුය. ඔන්න පාඨකයා වෙක්කයි යනවා ගමේ නිවසට. ඊ타මත්ම ඉක්මනින් අපිට මේ කතන්දරේ ඒ ප්‍රබල සිද්ධීන් ඇතිවන ස්ථාන සහ ප්‍රබල සිද්ධීන් වලට අනුගත වෙන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය වෙන්නේ කෙටි කතාව. ඒකයි කිව්වේ කෙටි කතාවේ අනවශ්‍ය චරිත සහ සිද්ධීන් නැහැ කියලා. කෙටි කතාවේ තියෙන සිදුවීම් ටිකයි චරිත ටිකයි ඔක්කොම කෙටි කතාව පුරාවටම විකාශනය වීමට අත්‍යවශ්‍ය චරිත සහ සිද්ධි. අනවශ්‍ය කිසිම දෙයක් කෙටි කතාවක නැහැ. දැන් මේ ගමේ ගෙදර දැන් අපිටත් මැවෙනවා ගමේ ගෙදර ඔන්චිල්ලාව බැදලා තියෙන අගලද්දර පුංචි ගියක් ගෙයක ස්වරූපය ඔන්න මැවෙනවා. චිත්ත රූප ජනනය වෙනවා. ගිය අවුරුද්දේ බැන්දේද එතනමය. තාත්තා නැති නිසා ඔන්චිල්ලාව බැඳීමට කෙනෙකු නොමැති ඇයිද ඔහුට සිටින. කෙසේ වුවද දැන් සිරිසේනත් විජේපාලත් අන් අය සමග එකතු වී ගෙයි පිළිකන්නේ දොඩම් ගස යට වලකජු ගසන ඇත. ඔන්න බලන්න අමරසේකර ශූරීන්ගේ භාෂාවේ නිර්මාණශීලීත්වය. දැන් අපිට මැවෙනම පුංචි ගියා. ඒ ගෙයි පිටිපස්සේ තියෙනවා දොඩම් ගහ. ඒ ඔක්කොම පාඨකයාව ඊටාම සූක්ෂම ලෙස, ඊටාම හිමින් අපි නොසිතන විදිහට අපිව අපූර්ව ලෝකයකට අරගෙන යනවා. හරියට මම මේ කෙටි කතාව රස විඳිනකොට අපි ඉස්සරහා රූප සමුදායක් නැත්නම් මේක මේ චිත්‍රපටිය වගේ අපිට මැවෙනවා. කෙටි කතාව රස විඳිනකොට. ගිය අවුරුද්දේ තමාතරම් කිසිවෙක් නොදිනුවේය. ගිය අවුරුද්දේ දිනු කජු සියල්ල ඔහු මල්ලක තමා දුමෙහි තැබුවේ මෙහි එන්නට සුමානයකට පෙරය.
අම්මේ කජුමල්ල මං එනකම් කාටවත් අල්ලන්න දෙන්න එපායි. ඔහු එන්ට පිටත් වූ විට අම්මාට කීවේය. තවම එතනම ඇත. දැන් ඔහුට යලිත් ගෙදර යා නොහැක්කේයයි. තමා මෙසේ අල්ලා බැඳ තබන්නේ කුමක්ද? එහෙත් දැන් තමාට වමනා ලෙස සිටිය නොහැකි බව ඔහු දනී. දැන් අපට ඔන්න පැහැදිලිව තේරෙනවා මේ පුංචි දරුවා ඉන්න ගෙදරින් නික්ම වෙලා මේ ඇවිල්ලා ඉන්නේ කියන එක. එයාට හැම වෙලේම ගෙදර යන්න බෑ කියන එක අපට තේරෙනවා. ඔහුගේ සිත ශෝකයෙන් මැලවෙන්නට විය. දැන් කුමක් කරන්නටද? මෙහි පැන යන්නට බැරිද? මේ සිතවිලි නිෂ්ඵල බව ඔහු දනී. එහෙත් අම්මාට පණිවිඩයක් අරින්නට බැරිද? මෙතරම් සෙනග අතර කොබෝගම ගැන දන්නා අය බොහෝ විය යුතුය. ඔන්න දරුවගේ ගම කියනවා කොබෝගම කියලා. මෙතුවක් වෙලාවක් පාඨකයාව කුතුහලයෙන් තිබ්බා. කොහෙද මේ ගම? කොහෙද? ඇයි මෙයා මෙහි ආවේ කියන එක ගැන කිව්වෙත් නැහැ. ඔන්න දැන් කියනවා කොබෝගම තමයි මේ දරුවා ජීවත් වෙච්ච නිවස තියෙන්නේ. ඔවුන්ගෙන් එක්කෙකුට කීවොත් අම්මාට එන්නට කියා නොඅනුමානව පණිවිඩයක් හැරීමට හැකිවනු ඇත. ඔහුගේ සිත ප්‍රීතියෙන් පිනා යන්නට විය. අන්තිමේදී තමා විසින් කළ යුතු දේ සිහිවිනියයි ඔහු සතුටින් සිනහ වූයේය. කොබෝගම ගැන දන්නා කෙනෙක් ඇද්දැයි සොයා බැලිය යුතුය. ඔහු පාරේ එහා මෙහා යන අයගේ මුහුණු දෙසද නැවතී කිසිවක් කරමින් සිටි අයගේ මුහුණු දෙසද ඕනෑකමින් බැලුවේය. තමාගේ සිතේ ඇති වූ අලුත් ප්‍රීතිය නිසා උඩ සියල්ල අමතක විය. තමාට යාර දෙකක් පමණ ඇතින් කෝට් එකක් හැඳ කුඩයක් අතින් ගත් නාකි මිනිසෙක් සෙමින් ගමන් කළේය. මොනසගේ ස්වරූපය විස්තර කරනවා. පියසේන මහදුව ගොස් ඔහුවා කතා කරන්නට විය. මේ සීයේ කොබෝගම ගැන දන්නවද? නාකි මිනිහා නැඹුරුව ඔහු දෙස පුදුමයෙන් මෙන් බැලුවේය. මොකද්ද කිව්වේ? පියසේන පෙරටත් වඩා හයියෙන් කතා කළේය. කොබෝගම ගැන දන්නවද? නැහැ, මට ඇහුනේ නැහැ. කී මිනිහා නොනැවතීම ගමන් කළේය. පියසේන යලිත් වටපිට බලමින් ගමන් කරන්නට විය. කොබෝගම ගැන දන්නා තව බොහෝ දෙනෙකු ඇත. පාරෙහි වූ කනුවට හේතු වී පත්තරයක් බලමින් සිටි කෙනෙකු දුටු පියසේන හුණු අනුමානවම කොබෝගම දනිතී සිටුනේය. ඔව් වහා මිනිසා වෙතට දිව්වේය. මේ කොබෝගම දන්නවද? මේ මිනිසා නෑසුණාක් මෙන් පත්තරේ කියෙව්වේය. කොබෝගම දන්නවද? ඵලයන් යන්න. පොඩ්ඩක් පත්තරේවත් බලන්න නැහැ. මිනිසා හිස නොඋස්සාම කෑ ගැසුවේය. ඔහුගේ කෑ ගැසීමෙන් තැතිගත් පියසේන කතා නොකරම යන්නට ගියේය. පියසේන යලිත් වටපිට බලමින් වීදියෙහි වේදිකාව දිගේ ගමන් කරන්නට විය. රෑ බෝ වීමට ලංව ඇති බැවින් දැන් වීදියෙහි මිනිසුන් බොහෝවින් වැඩිය. බඩු වෙළඳාම් කරමින් පෙරට වඩා කෑ ගසමින් බඩු මිල ගණනුත් ඒවා ලාභ බවත් කීය. අර බැලුන් වෙළඳාගේ කටහඬ දැන් මෙතනට ඇසේ. ඔහු නොනවතීම කෑ ගසයි. ශත 10යි ඕනම එකක්. නංගිලට මල්ලිලට ගෙනihin දෙන්න. ඉක්බිතිව නාකි මිනිසෙක් ඔහු කරත්තයක් අදිමින් තව කරත්ත කිහිපයක් අතින් අල්ලාගෙන වේදිකාව දිගේ ගියේය. වේදිකාවේ පැත්තක තරබාරු ගැහණියා බුලත් පිට වගේක් විකුණන්නීය. ඔහු ඈ වෙතට සෙමින් ලං වූවාය. දැන් මේ පරිසරය විස්තර කරන්නේ මෙතන. මේ ජනාකීර්ණ බව මනාව අපට අවබෝධ වෙන විදිහට මේ වීදියේ ස්වරූපය කියලා දෙනවා පාඨකයාට. මොකද විඩක්ද ඕන? ඔහු වෙත ලං වෙත්මැසුවාය. ඔහු ඇයට සෙමින් කතා කළාය. ඔහු ඇයට සෙමින් කතා කළේය. ආච්චි කොබෝගම දන්නවද? මොකද්ද? කොබෝගම. ඵලයන් යන්න කොබෝගම ගැන අහන්න ආවා. හැමෝම යාව පන්න ගන්නවා මේ විදිහට කිය. පියසේනගේ බලාපොරොත්තු දැන් සුන් වෙලා. පියසේන ඊටම ශෝකයෙන් දැන් ඉන්නේ. දැන් ඔහු කොබෝගම ගැන දන්න කිහිප දෙනෙකුගෙන් අසා තිබේ. එහෙත්ින් කිසිවෙකුට ඒ ගැන කිව නොහැකිය. මෙතරම් මිනිසුන් ඉන්න තැනමින් එකෙක්වත් කොබෝගම ගැන නොදනිද්ද? ඔහු සුන්නෝ බලාපොරොත්තු වලින් යුතුව වටපිට බැලුවේය. ඒ ළමයා, උඹට මක්කද ඕන? වේදිකාවේ ඊට මදක් ඈතින් නියු මිනිසෙක් ඔහුගෙන් ඇසීයේ මිනිසා. ඔහු ඉදිරියේ බොත්තම්ද යතුරු කටුද දම් වැල්ද දැමූ පෙට්ටියක් තබාගෙන සිටියේය. වෙලෙන්දෙක්කේ. පියසේන මහෝවත දිව ගියේය. කොබෝගම දන්නවද? මිනිසා ඔහුගේ දැසද මුහුණ දෙස බැලුවේය. ඉක්බිතිව ඔහු තමාට සිනාසුනේය. ඔහු දන්නවා. ඒ වචනය ඇසෙත්ම පියසේනගේ සිතෙහි මෙතෙක් නොඇසූ ප්‍රීතියක් ඇතිවිය. ඒ විශ්වාස කළ නොහැක්කාක් මෙන් ඔහු යලිත් ඔහුගෙන් ඇසුවේය. කොබෝගම දන්නවද? ඔහු දන්නවා. ඉතින් මොකද්ද ඕන? ඔන්න අලුත් බලාපොරොත්තුවක් ඇති වෙනවා. කොබෝගම ගැන දන්න කෙනෙක් මේ ජනාකීර්ණ පරිසරයෙන් එයාට හම්බ වීම ගැන.
එහෙනම් අපේ අම්මට කියන්න හෙට කොහොම හරි මාව එක්ක යන්න එන්න කියලා. මට මෙහෙ ඉන්න බෑ. අම්මා එක්ක යන්න එන්නයි කියන්න. මං එක්කයි යන්න එන්නයි කියන්න. උඹේ අම්මා රෙදි හැට්ට අඳින එක්කෙනෙක් නේද? සූ මිනිසා යලිත් හඬ නගා සිනාවිය. ඔව්. කියන්න කොහොම හරි මාව එක්ක යන්න එන්නයි කියලා හෙට උදේම. මට නිකම් කියන්න බෑ වතේ තියෙන සල්ලි වලින් 7-10ක් දීලා බොත්තමක් ගන්න ඕන. ඔන්න බලන්න. ඒ සිදුවීම් එකිනෙකට එක සම්බන්ධ කරන ආකාරය. පියසේන මදක් කලබල වී වැටපිට බැලුවේ. සල්ලි නැති නොකරගෙන ඉන්න ලෙස. සල්ලි නැති නොකරගෙන ඉන්න ඕන කියන කිව්ව දේ යාට මතක් වෙනවා. කවුද එහෙම කියන්නේ? ස්වාමි දුව තමා කියන්නේ නූල් රෝද දෙකක් අරන් එන්න කියලා තමයි සල්ලි දෙන්නේ. පිටත් යන විට ස්වාමි දුව කී හැටි සිහිවියේ ඒ තමා 7-10ක් දී බොත්තමක් නොගත හොත් ඔහු අම්මාට පණිවිඩේ නොකියනු ඇත. ගෙදර ගොස් ගුටි කෑ යුතුයයි ඔහු සිතුවේ. 7-10 දී බොත්තම ගත්තේ. ඔන්න බලන්න අපේක්ෂාව නැත්තම් බලාපොරොත්තුවේ ප්‍රබලත්වය පැහැදිලි කරනවා කෙටි කතා කරුවා. කඩේ දෙසට යන්නට පිටත් වූ ආපසු හැරී මිනිසට කතා කළේ. කොහොම හරි හෙට උදේම එන්න කියන්න. නෑ ඒවා ඔක්කොම හරි මිනිහා කියවෙනවා ඇසීය. ඔහු ගෙදර එන විට ඇඳිලි වැටීමට ආසන්නව තිබෙන ප්‍රමාදය ගැන ඔහු බිය විය. එහෙත් ස්වාමි දුව තවමත් මහමින් සිටියාය. ස්වාමි දුව මහාන කෙනෙක් කියලා අපට එතකොට තේරෙනවා. ඔහු නූල් රෝදගෙන උත්තෑට නෝ කුසි අම්මාට දී ඉතුරු සල්ලිද දුන්නේය. නූල් රෝදවල ගණන ඇය දනිති තමාට මිනිසාට 7-10 දුන් බවයි දනිති ඔහු බිය විය. ඒ ගැන සුවොත් තමාට ගුටි කන්නට වුණු අනුමානය. උපයක් පමණ කුස්සියට වී සිටියේය. එහෙත් කිසිවෙක් ඒ ගැන ප්‍රශ්න නොකළේය. රෑ කෑම කා නිදා ගන්නට වන් ඔහු නොඑක් දේ ගැන සිතන්නට විය. ඔහුගේ සිත ප්‍රීතියෙන් කුල්මත්ව නැටුවේය. හෙට උදේම අම්මා පැමිණ තමා එක්ක යනු ඇත. ඒ බලාපොරොත්තු සහිතව තමා මේ පුංචි දරුවා නින්දට යන්නේ. ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ? කෝ කජුමල්ල. ඔහු සිහිනෙන් දුටුවේද තමා ගෙදර ගොස් සිටින බවය. ඔහු ගෙට ගොඩ වූ විගස ගොළු මල්ලි නංගී දුවගෙන ආහත්. නංගී ඔහුගේ ඇඟ කෙනිත්තුවේය. කෝ කජුමල්ල. කෝ උඹලා නැති කරලා. ඔහු කෝපෙන් අසන හඬ දැසුනේය. නැති කරලා උඹලා මං එනකම් ඉක්බිතිව ඔහු ඉකිබිඳින හඬද ඇසින. මොකද වෙන්නේ? බලාපොරොත්තු සහිතව තමයි ඔහු නිදාගන්නේ. නිදා ගන්නකොට යාට ගෙදර යාගේ ප්‍රබල බලාපොරොත්තුවක් හිතේ යටපත් වෙලා තියෙන්නේ අම්මා එක්ක ගෙදර යන්න. ඒ බලාපොරොත්තු ඇතුව නින්දට ගියාම යාට හීනෙන් පෙන්නේ ගෙදර. නංගි මල්ලි කජු මල්ල මේ දේවල් තමයි ගෙදර සිදුවීම් තමයි හීනෙන් පෙන්නේ. ඊටාම සාර්ථකව නිර්මාණය කරලා තියෙන කෙටි කතාවක් තමයි අවුරුදු සිහිනය කියන කෙටි කතාව. ඉතින් මේ පුංචි දරුවාගේ සිතුවිලි පුංචි දරුවාගේ ප්‍රබල සිද්ධිය සහ සෙසු සිද්ධියේ ප්‍රබල සිද්ධිය වටා සම්බන්ධ වෙලා තියෙන ආකාරයේ භාෂාව අනවශ්‍ය කිසි දෙයක් නැති විදිහට නිර්මාණය කරලා තියෙන මේ සීමිත කාලයකදී ගොඩාක් තැන් වලට අපි එක්ක යනවා. කොබෝගමට ගියා අපි ස්වාමි දුවගේ ගෙදර පරිසරයේ හිටියා. ඊට පස්සේ අපි වීදියේක ගියා. වීදියේ ඒ පරිසරයේ හිටියා. ඊටම කෙටි කාලයකදී අපි තැන් වල ගියා. ඒ කියන්නේ සීමිත කාලයකට සිදුවීම් කිහිපයක් එකවර දැක්වීමට කෙටි කතා කරුවා උත්සාහ කළ තියෙනවා. මෙන්න මේ කෙටි කතා ලක්ෂණ සියල්ලම ඊටාම හොඳින් ගැබ් වෙලා තියෙන කෙටි කතාවක් විදිහට අපිට එතකොට අවුරුදු සිහිනයේ කෙටි කතාව හැඳින්වීමට පුළුවන්. හොඳයි එහෙමනම් අද අපි කතා කළේ 8 ශ්‍රේණියේ 9 වන පාඩම අවුරුදු සිහිනයේ කෙටි කතාව ගැන. අපි මේ වගේම පාඩමකින් නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.